අද දවසේදී අපි කතා කරන්න යන sentence pattern එක තමයි නුවණට හුරුයි. ඔයගොල්ලෝ අහලා තියෙනවනේ යමක් කියනකොට අපි කියනවා ඔයා මෙන්න මෙහෙම කරනවා නම් නුවණට හුරුයි. ඇඟට ගුණයි. තවත් සරල කරලා කිව්වොත් ඇඟට ගුණයි. මෙන්න මෙහෙමත් අපි කියනවා. එහෙමනම් නුවණට හුරුයි ඇඟට ගුණයි. මෙන්න මේ වාක්‍ය රටාව අපි කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? අද දවසේ අපි සාකච්ඡා කරන්නේ ඒ සම්බන්ධව. මේ වාක්‍ය රටාව ආරම්භ වෙන්නේ it's advisable කියලා. It's advisable. It's advisable කියන්නේ නුවණට හුරුයි ඇඟට ගුණයි. අපි තවදුරටත් මේ ගැන සාකච්ඡා කරලා බලමු. නුවණට හුරුයි ඇඟට ගුණයි කියන වාක්‍ය රටාවේදී අපි මුලින්ම කරන්න ඕනේ it's advisable කියන phrase එක යොදා ගන්න ඕනේ. in අනතුරුව for කියන නිපාතයත් එක්ක you එහෙම නැත්නම් me us them him her it වැනි object pronoun එකක් භාවිත කරන්න ඕනේ. object pronoun එක කර්ම පදයේ ලෙස යෙදෙන සර්වනාමයක්. subject pronoun එකක් භාවිත කරන්න බෑ මෙතෙන්ද. ඒ කිව්වේ මේ රතු පාට අකුරින් මම දක්වලා තියෙන මේ කොටුව ඇතුලේ I we you they he she it මෙතෙන්ද භාවිත කරන්න බෑ. you භාවිත කරන්නත් බෑ වගේ පිනේවි. නමුත් මතක තියාගන්න ඉන්න subject pronoun එකත් you object pronoun එකත් you. අපි මෙතෙන් අරගෙන තියෙන්නේ object pronoun එක වන you. ඒ වගේම තවත් ස්ථානයක් තියෙනවා මේ බලන්න it සහ it. මෙතනදී subject pronoun එකත් it object pronoun එකත් it. එහෙනම් මේ දෙක පටලව ගන්න එපා. අන්න ඒ නිසා තමයි මම මේ ආකාරයෙන් වගුවකින් ඔයගලන්ට පැහැදිලිව දක්වලා තියෙන්නේ. එහෙමනම් අපි දැන් භාවිතා කරන්න ඕනේ object pronoun එක. It's advisable for you. ඔන්න ඊළඟට අපි පාවිච්චි කරනවා to සමග ක්‍රියාපදයක්. to සමග ප්‍රධාන ක්‍රියාපදයක්. දැන් බලන්න අපි මේක උදාහරණත් එක්ක සාකච්ඡා කරනකොට තමයි මේ පාඩම ඊටාම හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. It's advisable for you. මොකටද? To learn this sentence pattern. It's advisable for you to learn this sentence pattern. It's advisable for you to learn this sentence pattern. මේ වාක්‍ය රටාව ඉගෙන ගන්න එක ඔයාට නුවණට හුරුයි. ඇඟට ගුණයි. මොකද ඉංග්‍රීසි කතා කිරීමේදී ව්‍යාකරණ දැනුම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාවේ තියෙන සිය ගණනක් වූ sentence patterns ගැන අපේ අවබෝධයක් තියෙන්න ඕන. හොඳින් පුරුදු පුහුණු වෙලා සූදානම් කරලා තියාගන්න ඕනේ අපිට අවශ්‍ය මොහොතේදී භාවිතා කරන්න. It's advisable for you to learn this sentence pattern. මේ sentence pattern එක ඉගෙන ගන්න එක ඔයාට නුවණට හුරුයි. It's advisable for you. ඔබට නුවණට හුරුයි ඇඟට ගුණයි to watch this. මේක නරඹන එක until the end. until the end කියන phrase එකේ තේරුම අවසානයේ දක්වා. If you need ඔබට අවශ්‍ය නම් to get the best use of this lesson. මේ පාඩමේ උපරිම ප්‍රයෝජන ගන්නට ඔබට අවශ්‍ය නම් මේ පාඩම අවසානයේ දක්වා නරඹන එක නුවණට හුරුයි. ඒක ඔයාට හොඳින් තේරෙනවා. ඒ නිසා පාඩම අවසානයේ දක්වා රැඳී සිටින මෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. Number 3. It's advisable for you. ඔබට නුවණට හුරුයි to give up. give up අපි කතා කරනකොට කියන්නේ give up කියලා. give up smoking. smoking කියන්නේ දුම්පානය කිරීම. give up අත්හරිනවා. give up මේ phrasal verb එක. මේක phrasal verb එක. give up උඩින් වචන තේරුම ගත්තොත් give කියන්නේ දෙනවා up කියන්නේ උඩ. එහෙම නැත්නම් උඩට වගේ අදහසක්. නමුත් මේක නෙමෙයි මේ කියන්නේ give up කියන්නේ මොනකද්ද? අතහරිනවා. give up කියන්නේ අතහරිනවා. එහෙමනම් මේ කියන්නේ ඔබ දුම්පානය අතහරින එක නුවණට හුරුයි. ඇඟට ගුණයි. give up අතහරිනවා. එතකොට smoking ing ඇතුළත් ක්‍රියාපදයක්. එහෙම නැත්නම් ing ක්‍රියාපදයක භාවිතයන් නැත්නම් මෙහි ප්‍රයෝජන මම ඔයගලන්ට මීට කලින් උගන්වලා තියෙනවා. වෙමින් පවතින ක්‍රියාවක්සේ භාවිතා කරන්න පුළුවන්. නාම විශේෂණ පදයක්සේ භාවිතා කරන්න පුළුවන්. නාම පදයක්සේ භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් ප්‍රධාන භාවිතයන් කිහිපයක්ම ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා මේ ing එකතු කළ ක්‍රියාපදයකට. එහෙමනම් මෙතනදී smoking භාවිතා කරලා තියෙන්නේ නාම පදයක් ලෙස දුම්පානය කිරීම කියන අර්ථය ගැනීම සඳහා.
It's advisable for you to give up smoking. It's advisable for you to give up smoking. ඔබ දුම්පානය අතහරින එක නුවණට හුරුයි. There are no buses on the road. So it's advisable for you to go home early. මේ මොකක්ද කියන්නේ? There are no buses on the road. පාරේ බස් නැහැ. So ඉතින් it's advisable for you. ඔබට නුවණට හුරුයි. ඔයාට ඇඟට ගුණයි to go home early. කල්තියා වේලාසනින් ගෙදර යන එක නුවණට හුරුයි. මේ කියන්නේ එතකොට මොකක්ද? පාරේ බස් නැහැ. ඔයා වේලාසනින් ගෙදර යන එක නුවණට හුරුයි. එහෙමනම් ඒක නැවත කියමු අපි කොයි විදිහටද කියන්නේ කියලා. There are no buses on the road. So it's advisable for you to go home early. Right. හොඳින් පුහුණු වෙන්න. It's advisable for you to keep such people at your arm's length. It's advisable for you. දැන් ඔයා දන්නවා මේ ෆ්‍රේස් එකේ තේරුම. To keep such people එවැනි මිනිසුන්ව තබා ගන්නවා at your arm's length. ඔබේ අතේ දුරින්. At your arm's length කියලා කියන්නේ ඔබේ අතේ දුරින්. එහෙනම් මේ මොකක්ද කියන්නේ? එවැනි මිනිසුන්ව ඔයාගේ අතේ දුරින් තියාගන්න එක නුවණට හුරුයි. ඇඟට ගුණයි. It's advisable for you to keep such people at your arm's length. It's advisable for you to keep such people at your arm's length. It's advisable for all of us to save some money. It's advisable for all of us to save some money. අපි සියලු දෙනාටම for all of us. For all of us කියන්නේ අපි සියලු දෙනාටම නුවණට හුරුයි. එහෙම නැත්නම් ඇඟට ගුණයි to save some money. Save ඉතිරි කරනවා. මෙතනදී අදහස් කරන්නේ ඉතිරි කරනවා. To save some money. To save some money. Save කියන එකට සමාන පදයක් set by අපිට භාවිතා කරන්න පුළුවන්. Set by ඉතිරි කරනවා. Right? එහෙමනම් අපි නැවතත් කියමු මේක. It's advisable for all of us to save some money. මුදල් ටිකක් ඉතිරි කරන එක අපි සියලු දෙනාටම නුවණට හුරුයි. It's advisable for you not to keep company with them. ඔවුන්ව ඇසුරු නොකරන එක ඔයාගේ ඇඟට ගුණයි. නුවණට හුරුයි. It's advisable for you not to keep company with them. ඔවුන්ව ඇසුරු නොකරන එක නුවණට හුරුයි. It's advisable for you to think twice before making such a decision. මේ මොකක්ද කියන්නේ? It's advisable for you to think twice. දෙවරක් හිතන එක. To think twice. Twice means two times. To think twice. දෙවරක් හිතන එක before පෙර making such a decision. Make a decision කියන්නේ තීරණයක් ගන්නවා. මෙතන ව්‍යාකරණ ගැළපීමක් කරන්න අවශ්‍ය නිසා තමයි before කියන preposition එකට නිපාත පදයට පසුව එකවරම ක්‍රියාපදයක් යොදනවා නම් ඒකට අපි ing එකතු කළ යුතුයි. Before making, after making, when making, while making, if making මෙන්න මේ විදිහට තමයි අපි භාෂාවේ මේ කොටස් භාවිතා කරන්නේ. It's advisable for you to think twice. ඔබ දෙවරක් සිතන එක නුවණට හුරුයි before making such a decision. එවැනි තීරණයක් such a decision එවැනි තීරණයක් හදන්නට කලින් කියලා තමයි බැලූ බැල්මට පේන්නේ. නමුත් අපි මේක කියවන්නේ කොහොමද? එවැනි තීරණයක් ගන්න කලින් ඔබ දෙවරක් හිතන එක නුවණට හුරුයි. එවැනි තීරණයක් ගන්න කලින් ඔබ දෙවරක් සිතන එක නුවණට හුරුයි. It's advisable for you to think twice before making such a decision. It's advisable for me to keep quiet. To keep quiet කියන්නේ නිහඬව ඉන්නවා. මම නිහඬව ඉන්න එක නුවණට හුරුයි. ඇඟට ගුණයි. අපි ඒ අදහසින් විසින් කියන්නේ මෙන්න මේ විදිහටයි. It's advisable for me to keep quiet. It's advisable for me to keep quiet. It's advisable for me to go home early today. It's advisable for me to go home early today. අද කල්තියා ගෙදර යන එක මට නුවණට හුරුයි. අද වේලාසනින් ගෙදර යන එක මට නුවණට හුරුයි. It's advisable for me to go home early today. It's advisable for everyone to be silent. It's advisable for everyone to be silent. To be silent කියන්නේ be silent නිහඬ වෙන්න. To be silent නිහඬ වෙන්නට. දැන් මේකෙන් කියන්නේ මොකද්ද? For everyone සෑම කෙනෙක්ම.
සෑම කෙනෙක්ම නිහඬව ඉන්න එක නුවණට හුරුයි. ඇඟට ගුණයි. සෑම කෙනෙක්ම නිහඬව ඉන්න එක නුවණට හුරුයි. It's advisable for everyone to be silent. It's advisable for all of us. අපි සියලු දෙනාටම නුවණට හුරුයි. Be satisfied කියන්නේ තෘප්තිමත් වෙන්න. එහෙමනම් මේක අර්ථකථනය කරන්න වෙන්නේ සිංහල භාෂාවෙන් to be satisfied කියන්නේ තෘප්තිමත් වෙන එක with what we've got. Satisfied with. අපි මේක තමයි preposition එක විදිහට භාවිතා කරන්න ඕනේ. To be satisfied with. What? මොනවාද? We've got. අපි සතුව තියෙන්නේ. එහෙනම් අපි සතුව තිබෙන දේන් තෘප්තිමත් විය යුතුයි. මෙන්න මේක තමයි කියන්නේ ලද දේන් අපිට ලැබිලා තියෙන දේන් තෘප්තිමත් වීම කියන එක තමයි මේ කියලා තියෙන්නේ. එහෙමනම් to be satisfied with what we've got. අපිට ලද දේන් තෘප්තිමත් වීම අපි සියලු දෙනාටම නුවණට හුරුයි. It's advisable for all of us to be satisfied with what we've got. It's advisable for you to keep your mouth shut. It's advisable for you to keep your mouth shut. To keep your mouth shut. ඔබේ කට වහගෙන ඉන්න එක නුවණට හුරුයි. ඔබ කට වහගෙන ඉන්න එක නුවණට හුරුයි. It's advisable for you to keep your mouth shut. නමුත් මේක උදාහරණයක් විදිහට කිව්වට ඔයා එහෙම ඉන්න එපා. ඉංග්‍රීසි ප්‍රැක්ටිස් නොකළොත් කවදාවත් කතා කරන්න බෑ. එහෙනම් කට වහගෙන ඉඳලා හරියන්නේ නැහැ. It's advisable for you to keep your mouth shut. අපි ඇතැම් අවස්ථාවලදී කියන්නේ දැන් කෙනෙක් කට ගහගෙන යනකොට එහෙම කියනවා නේද? වැඩි ඔයා කට ගහන්නේ නැතුව කට වහගෙන ඉන්න එක වඩා හොඳයි. නුවණට හුරුයි. right. අන්න එවැනි අවස්ථාවකදී අපි කියනවා මේ විදිහට. It's advisable for you to keep your mouth shut. ඔයා කට වහගෙන ඉන්න එක නුවණට හුරුයි. It's advisable for you to wear a helmet whenever you ride a bike. It's advisable for you to wear a helmet. Helmet එකක් පළඳින එක නුවණට හුරුයි. Whenever you ride a bike. Whenever you ride a bike. Whenever සෑම විටම you ride a bike. ඔබ බයිසිකලයක් පදින සෑම විටම කියන අදහස තමයි මේ තියෙන්නේ whenever. ඔබ බයිසිකලයක් පදින හැම මොහොතකම helmet එකක් පළඳින එක නුවණට හුරුයි. It's advisable for you to wear a helmet whenever you ride a bike. It's advisable for you to get him on the phone and ask about it right now. It's advisable for you to get him on the phone. Get him on the phone කියන්නේ දුරකථනයෙන් ගන්නවා කෙනෙක්ව. It's advisable for you to get him on the phone. Get him on the phone කියන්නේ make a call. දුරකථන ඇමතුමා ලබා ගන්නවා. එහෙම නැත්නම් බොහොම සරලව කියන්න පුළුවන් අපිට call කියලා. It's advisable for you to get him on the phone and ask about it right now. Right now කියන phrase එකේ තේරුම දැම්මම මේ මොහොතේම. එහෙනම් මේ කියන්නේ මොකක්ද? ඔයා එයාට දුරකථනයෙන් අමතලා දැම්මම ඒක ගැන කියන එක නුවණට හුරුයි. It's advisable for you to get him on the phone and ask about it right now. It's advisable for us to steer clear of politics. It's advisable for us to steer clear of politics. මෙතනදී politics කියනවට වඩාත් නිවැරදි උච්චාරණය politics දේශපාලනය. එහෙනම් steer clear of කියන එකෙන් අදහස් කරන්නේ to avoid from something. යමකින් වැළකී සිටිනවා. ඈත්ව සිටිනවා. අපි දේශපාලනයෙන් වැළකී සිටින එක නැත්නම් ඈත්ව සිටින එක නුවණට හුරුයි. It's advisable for us to steer clear of politics, especially available in Sri Lanka, isn't it? විශේෂයෙන්ම ලංකාවේ තියෙන දේශපාලනය නේද? Okay, let's look at the next example. It's advisable for us to go home before it rains. It's advisable for us to go home before it rains. වහින්න කලින් ගෙදර යන එක අපිට නුවණට හුරුයි. It's advisable for us to go home before it rains. ඉතින් මේ දවස්වල කියන්න වටින ප්‍රකාශනයක් තමයි මේ. It's advisable for everyone to use a hand sanitizer and a face mask wherever we go. Wherever we go. අපි යන හැම තැනකදීම hand sanitizer එකක් එහෙම නැත්නම් face mask එකක් භාවිතා කරන එක අපි හැමෝටම නුවණට හුරුයි. It's advisable for everyone to use a hand sanitizer and a face mask wherever we go.
It's advisable for you to practice daily if you need to be very fluent in speaking English. It's advisable for you. ඔබට නුවණට හුරුයි to practice daily. දිනපතා පුහුණු වීම කරන එක. If you need ඔබට අවශ්‍ය නම් to be very fluent. වඩාත් නිපුණ, දක්ෂ, චතුර වෙන්නට අවශ්‍ය නම් in speaking English. ඉංග්‍රීසි කතා කිරීම අතින් වඩාත් නිපුණ වෙන්න ඕන නම් චතුර වෙන්නට අවශ්‍ය නම් ඔබට ඔබ දිනපතාම ප්‍රැක්ටිස් කළ යුතුයි. I told you umpteen times to do so. මම අනන්තවත් ඔයාලට කියලා තියෙනවා එහෙම කරන්න කියලා. I told you umpteen times. මේ වාක්‍ය රටාවත් ඔයාලට මතක ඇති. මම උගන්වලා තියෙනවා. තාමත් මේ වීඩියෝ එක බලන්න බැරි වුණා නම් ඔයා මගේ channel එකට ගිහිල්ලා මේ වීඩියෝ එකත් බලන්න. It's advisable for you to practice daily if you need to be very fluent in speaking English. It's advisable for you to practice daily if you need to be very fluent in speaking English. ඒ විතරක් මදි. මෙන්න මෙහෙමත් දැන් කියන්න සිද්ධ වෙනවා. It's advisable for you to subscribe my channel if you need to get more videos like this. මේ වාගේ වීඩියෝ තවත් ඔයාලට ලබා ගන්නට අවශ්‍ය නම් ඔයා මගේ channel එක subscribe කරන එක නුවණට හුරුයි. So thank you very much for listening to me. Goodbye.